මේ මාතෘකාට ලියා ගන්නකො 11 වෙනි පාඩමේ 11 එක ලියන්න ප්‍රභා සංශ්ලේෂණ. හරි සර්. ඒක බලන්න ඔයගලන්ට මේ 6 වසරේදී කරලා තියෙනවනේ ප්‍රභා සංශ්ලේෂණ. මෙන්න මේ රූපෙම තිබ්බ 6 වසරේ පොතේ මතකයි. ඔව් සර්. මේ ප්‍රභා සංශ්ලේෂණය කියලා අපි කියන්නේ හරිත ශාකවල නැත්තම් කොළ පාට ගස්වල ආහාර නිපදවීමේ හැකියාවක් තියෙනවා. එතකොට ඒකට ශක්තිය ලබා ගන්නවා සූර්යයාගෙන්. ඊට අමතරව අමුද්‍රව්‍ය විදිහට කාබන් ඩයොක්සයිඩ් ජලය අරගෙන හරිතප්පද තියෙන ශාකපත්‍රවල විතරයි ආහාර නිපදවන්න පුළුවන්. කොළ පාට හරිතප්පද තියෙන මේ ශාක කොටස් වල ආහාර නිෂ්පාදනය කරනවා. මේ ක්‍රියාවලියට අපි කියනවා ප්‍රභා සංශ්ලේෂණය කියලා. ප්‍රභා සංශ්ලේෂණයෙන් තමයි සියලුම ජීවීන්ට අවශ්‍ය කරන ආහාර නිෂ්පාදනය කිරීම සිදු වෙන්නේ. මේකට ඒ විදිහට අපිට ශාකපත්‍රවල ආහාර නිෂ්පාදනය විස්තර කරන්න පුළුවන්. මේක ශාකවල සිදුවන ප්‍රධානම ජෛව ක්‍රියාවලියක්. මේකෙන් තමයි මුළු ලෝකෙටම අවශ්‍ය කරන ආහාර ලැබෙන්නේ. මේ ක්‍රියාවලිය කෘත්‍රිමව කරන්න ක්‍රමයක් තාම හොයාගෙන නැහැ. ශාකපත්‍රවල ස්වභාවිකව සිදුවන ක්‍රියාවලියක් තමයි ප්‍රභා සංශ්ලේෂණය. අතන මේකේ තරුවක් දාලා ඉස්සෙල්ලා ප්‍රභා සංශ්ලේෂණයට හැඳින්වීමක් තියෙනවා. ශාක සෛල තුල තියෙන හරිතප්‍රද මගින් අර කොළ පාට වෙලා තියෙන හරිතප්‍රද සූර්යාලෝකයෙන් අවශෝෂණය කරගන්න ආලෝක ශක්තිය භාවිතා කරනවා. කාබන් ඩයොක්සයිඩ් ජලයයි අමුද්‍රව්‍ය වශයෙන් යොදාගෙන ශාකවල සිදුවන ආහාර නිපදවීමේ ක්‍රියාවලියට ප්‍රභා සංශ්ලේෂණය කියලා කියනවා. නම් ප්‍රභා සංශ්ලේෂණය සිදු වෙන්න නම් අනිවාර්යයෙන්ම හරිතප්‍රද තියෙන්න ඕනේ. කාබන් ඩයොක්සයිඩ් සහ ජලය තියෙන්නත් ඕනේ. ඒවා උපයෝගී කරගෙන ආහාර නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියට අපි කියනවා ප්‍රභා සංශ්ලේෂණ. ඒක ලියලා ප්‍රභා සංශ්ලේෂණය කියන එක highlight කරන්න. හරි සර්. ඊළඟට මෙන්න මේ ක්‍රියාවලිය වචන සමීකරණයකින් පෙන්වන්න පුළුවන්. ප්‍රභා සංශ්ලේෂණය සිදු වෙන්න අනිවාර්යයෙන්ම කාබන් ඩයොක්සයිඩ් තියෙන්න ඕනේ. ඒතර මේකේ අමුද්‍රව්‍යයක් විදිහට කාබන් ඩයොක්සයිඩ් පාවිච්චි වෙනවා. අපිට වචන සමීකරණයකින් ලියන්න පුළුවන්. ප්‍රභා සංශ්ලේෂණයේ අමුද්‍රව්‍ය විදිහට කාබන් ඩයොක්සයිඩ් ඕනේ. ඊට අමතරව ජලයත් ඕනේ. මේ දෙක තමයි අමුද්‍රව්‍ය. කාබන් ඩයොක්සයිඩ් ජලයයි තියෙන වෙලාවක මේ ක්‍රියාවලිය සිදු වෙන්නේ හරිතප්‍රද නැත්නම් හරිත ලව තුල ආලෝක ශක්තිය උදව් කරගෙන ආහාර නිපදවනවා. ඒතර මේකෙදි ඇත්තටම ආහාර කියලා නිෂ්පාදනය වෙන්නේ ග්ලූකෝස් තමයි ප්‍රධාන ඵලය වශයෙන් නිර්මාණය වෙන්නේ. ඊට අමතරව අතුරු ඵලයක් විදිහට ඔක්සිජන් වායුවත් පිට වෙනවා. ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය මේ විදිහට අපිට වචන සමීකරණයකින් ලියන්න පුළුවන්. මේකට ශක්තිය සපයන්නේ සූර්යාලෝකය. සර් මම දැන් ලකුණේ මොනවා හරි කරාද? 11 වෙනි පාඩම ලියලා මාතෘකාට ලියා ගන්න 11 1 11 2 11 3 11 4 ඊට 11 එක මාතෘකාව ලියන්න ප්‍රභා සංශ්ලේෂණ. ඊට තරුවක් දාලා මේක ලියන්න. හරි සර්. මේකම අපිට පුළුවන් මේ රසායනික සමීකරණයක් විදිහට ලියන්න පුළුවන්. කාබන් ඩයොක්සයිඩ් අපි සංකේත වලින් කොහොමද ලියන්නේ? ඔයගොල්ලෝ 8 වෙනි පාඩමේ එහෙම කරා මතකද? CO2. ජලය කොහොමද ලියන්නේ? ඊට පස්සේ මේ හරිතප්‍රද වලටයි ආලෝක ශක්තිය නම් සංකේත නැහැ. ග්ලූකෝස් මතකයිද ලිව්වා? ඒකත් 8 වෙනි පාඩමේ ලිව්වා ඔයගොල්ලෝ. මේ විෂම පරමාණු කණු වලට උදාහරණ
ග්ලූකෝස් වල සූත්‍රය මතකයිද මට? ග්ලූකෝස් අපිට ලියන්න පුළුවන් ග්ලූකෝස් වල තියෙනවා කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්. කාබන් 6යි, හයිඩ්‍රජන් 12යි, ඔක්සිජන් 6යි. ඔබේ සංකේත වලින් ලියන එකක් ලියවන්න ඕනේ. ඔක්සිජන් කොහොමද ලියන්නේ? O2 එතකොට මේ විදිහට අපිට මේ සමීකරණෙම සංකේත වලින් ලියන්න පුළුවන්. හරි සර්. එතකොට මෙන්න මේකෙදි අපි මේ කාබන් ඩයොක්සයිඩ් වලටයි ජලය වලටයි කියනවා මේකේ තියෙන ප්‍රධාන අමුද්‍රව්‍ය. මේ දෙක තිබුණොත් තමයි ආහාර නිෂ්පාදනය සිදු කරන්න පුළුවන්. ඒ නිසා අපි කාබන් ඩයොක්සයිඩ් වලටයි ජලය වලටයි කියනවා මේ ප්‍රතික්‍රියාවේ නැත්නම් ප්‍රභා සංශ්ලේෂණයේ ප්‍රධාන අමුද්‍රව්‍ය. ඊට පස්සේ මේකේ ප්‍රධාන ඵලය විදිහට මොකක්ද හම්බෙන්නේ? මෙන්න මෙයා තමයි ප්‍රධාන ඵලය. ග්ලූකෝස් තමයි මේකේ ප්‍රධාන ඵලය. මේකෙම අතුරු ඵලයක් විදිහට හම්බෙනවම නෑ. ඔක්සිජන් තමයි මේකේ තියෙන අතුරු ඵලය. මෙන්න මේ ටික දැනගන්න ඕනේ. පල්ලෙන් ඔයගොල්ලෝ ඩොට් දාලා ලියනවා. පළවෙනි ඩොට් එක විදිහට මේකේ තියෙන අමුද්‍රව්‍ය. කියන්නේ ප්‍රභා සංශ්ලේෂණයේ අමුද්‍රව්‍ය ගැන දැනගන්න. මේකේ අමුද්‍රව්‍ය දෙකයි තියෙන්නේ. එකක් කාබන් ඩයොක්සයිඩ් අනිත් එක ජලය. ඊට පස්සේ මේකෙදි හම්බෙන ප්‍රධාන ඵලය දැනගන්න. මේකේ ප්‍රධාන ඵලය වශයෙන් මොනවද හම්බෙන්නේ? Glucose. ප්‍රධාන ඵලය වෙන්නේ ග්ලූකෝස්. අතුරු ඵලය Oxygen. ඔක්සිජන්. සංකේත වලින් ලියන්න පුළුවන්. ඊළඟට මේකට අවශ්‍ය වෙන ශක්තිය සපයන්නේ සූර්යශක්තිය. මේ ක්‍රියාවට අවශ්‍ය කරන ශක්තිය සපයන්නේ සූර්යාගේ තියෙන ආලෝක ශක්තිය. ඊළඟට මේ ක්‍රියාවලට අවශ්‍ය කරන බාහිර සාධක විදියට කාබන් ඩයොක්සයිඩ් ඊළඟට ජලය ආලෝකය උෂ්ණත්වය වගේ බාහිර සාධක බලපාන. ඊට පස්සේ මේකට අවශ්‍ය කරන අභ්‍යන්තර සාධකයක් විදියට හරිතප්‍රද තියෙන එක අවශ්‍යයි.
හරිත අප්‍රද නැත්තම් මේ ක්‍රියාවලිය කරන්න බෑ. ගොඩක් වෙලාවට ශාක පත්‍රවල තියෙන හරිත අප්‍රද, සමහර ශාකවල නම් කඳේ එහෙමත් තියෙනවා. හරි සර්. හරි සර්. අවශ්‍ය කරන මේ එක එක සාධක හම් වෙන විදිහත් අපි දැනගන්න ඕනේ. දැන් කාබන් ඩයොක්සයිඩ් කොහෙන්ද හම්බ වෙන්නේ? ශාකවලට. නැව ශාකයක් ගත්තොත් ඒව ශාක පත්‍ර තියෙනවා. ඒ ශාක පත්‍රයට කාබන් ඩයොක්සයිඩ් වායුගෝලයෙන් ගන්න පුළුවන්. ශාක පත්‍රවල තියෙනවා පොඩි පූටිකා සිදුරු කියලා පොඩි පොඩි සිදුරු. මේ ශාක පත්‍රයේ යටපැත්තේ විශේෂයෙන් මේ වගේ සිදුරු තියෙනවා. ඒතර මෙන්න මේ සිදුරු ඇතුලෙන් කාබන් ඩයොක්සයිඩ් වායුව ගත්තේ. ඊළඟට ආලෝක ශක්තියත් ශාක පත්‍රයට කෙලින්ම සූර්යාගේ ඉඳන් පතිත වෙන හින්දා ආලෝක ශක්තියත් කෙලින්ම මේකට අවශෝෂණය කරගන්න පුළුවන්. මේකට ජලය හම්බ වෙන්නේ කොහොමද? ශාකයේ මුල් වලින් ජලය උරාගෙන මෙන්න මේ නාරටි දිගේ ඇවිල්ලා ශාක පත්‍රේ පුරාම ජලය පරිවහනය කරනවා. මේ නාරටි වලින් ජලය හම්බ වෙනවා. ඊට අමතරව මේ ශාක පත්‍රේ කොළ පාටයි. කොළ පාට හින්දා මේකේ හැමතැනම හරිත ලව නැත්නම් හරිත අප්‍රද කියනවා තියෙනවා. ඒත් මෙන්න මේ සාධක ටික හම්බෙන ආකාරයත් පොඩ්ඩක් දැනගන්න. ඊළඟ කාරණා ඉදිරියට යන්න. ජලය හම්බෙන විදිහට ඉස්සෙල්ලාම කාබන් ඩයොක්සයිඩ් එක. වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් ශාක පත්‍රවල පූටිකා සිදුරු හරහා. පූටිකා සිදුරු කියන ඒවා අපිට පේන්නේ අන්වීක්ෂයෙන් බැලුවොත් තමයි නිරීක්ෂණය කරන්න පුළුවන්. පූටිකා සිදුරු හරහා ශාකයට ලැබෙන. ඊළඟට තියෙනවා ජලය. ජලය නම් හම්බෙන්නේ ශාක මුල් වලින් තමයි ජලය උරාගන්නේ. ඊට පස්සේ නාරටි දිගේ පත්‍රවලට ගියේ. ශාක මුල් වලින් පසේ ඇති ජලය අවශෝෂණය කර මේ ශාකවල ඇතුලේ තියෙනවා ශෛලම කියලා නාල වර්ගයක්. ශෛලම නාල ඔස්සේ නාරටි තුලින් ලැබේ. ඊළඟට මේකට ආලෝක ශක්තියක් ඕන. ආලෝකය නම් සූර්යයාගෙන් හම්බ වෙනවා. මේ හරිත අප්‍රද වලින් තමයි ඒව අවශෝෂණය කරන්නේ. සර් ඕන ආලෝකයක් පුළුවන්ද? සාමාන්‍යයෙන් සූර්යාලෝකය තමයි මෙයාට හරියන්නේ. සූර්යාලෝකයේ නිල් පාට ආලෝකය තමයි ප්‍රභා සංශ්ලේෂණයට වැඩිපුර උදව් වෙන්නේ. අපි නිකන් ටෝච් එකක් ගාලා තිබ්බත් ඒත් මේ ආහාර නිෂ්පාදනය සිදු කරනවා. මොනවා හරි ආලෝක ශක්තියක් තියෙනවනම් ප්‍රභා සංශ්ලේෂණය කරන්න පුළුවන්. සූර්යාලෝකයෙන් තමයි වැඩිපුරම ප්‍රභා සංශ්ලේෂණය හොඳට සිදු වෙන්නේ.
සූර්යාගෙන් ලැබෙන ආලෝකය සර් සූර්යාලෝකය වැඩි වුණාමත් හැදෙන්නේ නැහැ. සූර්යාලෝකය වැඩි වුණාම උෂ්ණත්වය ගොඩක් වැඩි වුණොත් ප්‍රභා සංශ්ලේෂණය අවුල් වෙනවා. මේ නැත්තම් නිකන් එළිය විතරක් වැඩි වුණොත් මොකද වෙන්නේ? සූර්යාගෙන් ලැබෙන ආලෝකය ක්ලෝරොෆිල් වර්ණකයෙන් මේ ක්ලෝරොෆිල් වර්ණකයේ තියෙනවා හරිත ප්‍රදේශ. ක්ලෝරොෆිල් වර්ණකයෙන් අවශෝෂණය කර ක්ලෝරොෆිල් වර්ණකයෙන් අවශෝෂණය කර තොර මේ ක්ලෝරොෆිල් කියන වර්ණකය ශාක පත්‍රවල ගොඩක් ඔය කොළ පාට තැන්වල තියෙනවා. එම වර්ණකය හරිත පද තුල නැත්තම් කියනවා හරිත ලව තුල අන්තර්ගත වේ. හරි සර්. හරි සර්. ඊළඟට මේක මේ අපි දැන් හැදෙන්නේ ග්ලූකෝස් කියලා කිව්වනේ. ඒක ග්ලූකෝස් හැදෙනවා නම් අපි ශාක පත්‍රයක් කෑවොත් එහෙම පැණි රහ වෙන්නේ නැහැ. සාමාන්‍ය ශාක පත්‍ර පැණි රහයිද? නිකන් අපි කොලයක් කෑවොත් නෑ. ඒකට හේතුව තමයි මේ ග්ලූකෝස් හැදුනට ඒවා ශාක පත්‍ර වල ගබඩා වෙන්නේ පිෂ්ඨයේ විදිහට නැත්නම් පිටි විදිහට තමයි ගබඩා වෙන්නේ. ඒතර මේකේ ග්ලූකෝස් හැදුනට ගබඩා වෙන්නේ මේවා පිෂ්ඨයේ විදිහට. ඊට අමතරව දැන් හැදෙන ආහාර ඔක්කොම ශාක පත්‍රයේ ගබඩා කරන්න බෑනේ. ඒවා තැන් තැන් වලට යවන්න ඕනේ. කොටසක් කඳේ තැන්පත් වෙන ගස් තියෙනවා. සමහර ඒ වගේ මුල් වල ආහාර ගබඩා කරනවා. සමහර ඒ වගේ ගෙඩි හදලා ගෙඩි වල ආහාර ගබඩා කරනවා. ඒතර මේ ශාක පත්‍ර වල හැදෙන ඒවා ඒ ගබඩා කරන තැන් වලට යවන්න ඕනේ. එහෙම යවද්දි අපිට පිෂ්ඨයේ විදිහට යවන්න බෑ. පිෂ්ඨයේ ජලය දිය වෙන්නේ නැහැනේ. ඒ නිසා යවද්දි මේක යවන්නේ සුක්‍රෝස් කියන ආකාරයෙන්. සුක්‍රෝස් කියන්නේ මේ ග්ලූකෝස් වගේ සීනි වර්ගයක්. සුක්‍රෝස් විදියට තමයි මේක තැන් තැන් වලට පරිවහනය කරන්නේ. එහෙනම් මේ ප්‍රභා සංශ්ලේෂණයේ ප්‍රධාන ඵලය වෙන්නේ ග්ලූකෝස්. හැබැයි ඒවා ගබඩා වෙන්නේ පිෂ්ඨයේ විදියට. ඒවා තැන් තැන් වලට පරිවහනය කරන්න ඕනම පරිවහනය කරන්නේ සුක්‍රෝස් විදියට. ඒ ටිකත් පොඩ්ඩක් දැනගන්න ඕනේ. ඒක ඊළඟ ඩොට් එකට දෙන්න. මේකේ සංචිත ඵලය සංචිත ඵලය කියන්නේ ගබඩා කරන විදිහ. ග්ලූකෝස් හැදුනට ඒවා ගබඩා වෙන්නේ මොනවා විදිහටද? සර් ආලෝකයෙන් පස්සේනේ. ඊට. ග්ලූකෝස් හැදුනට එයාලා ගබඩා වෙන්නේ මොනවා විදිහටද? පෘෂ්ඨය. පිෂ්ඨයේ විදිහට. ග්ලූකෝස් පිෂ්ඨය ලෙස සංචිත කරයි. පරිවහනය කරන්නේ මොනවා විදිහටද? සුක්‍රෝස් විදිහට. සුක්‍රෝස් ලෙස
පරිවහනය කර. සංචිත කරන්නේ පිස්ටේ විදියට. පරිවහනය කරන්නේ සුක්‍රෝස්. හැබැයි ප්‍රධාන ඵලය කියලා හෝ ග්ලූකෝස් වෙනවා. හරි සර්. හරි ඊට පස්සේ එහෙනම් අපි දැන් ශාක පත්‍රයක් පරීක්ෂා කරාම ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ වෙලා නම් ඒකේ මොනවද තියෙන්න ඕනේ? අපි දැන් ශාක පත්‍රයක් අරගෙන පරීක්ෂණයක් කරනවා. පරීක්ෂණයක් කරාම මේකේ මොනවද තියෙනවා කියලා අපිට පෙන්වන්න පුළුවන්. දැන් මේ අපි කියනවානේ ප්‍රභා සංශ්ලේෂණයක් වෙනවා, ග්ලූකෝස් හැදෙනවා, පිස්ටේ විදියට ගබඩා වෙනවා කියලා. එහෙනම් ශාක පත්‍රයක් පරීක්ෂා කරලා බලන්න පුළුවන් ඒකේ මොනවද තියෙනවා කියලා. පිස්ටය තියෙනවද කියලා බලන්න පුළුවන්. ඒ කියන්නේ ශාක පත්‍රයක් පරීක්ෂා කරාට පස්සේ ඒකේ ඇත්තටම ප්‍රභා සංශ්ලේෂණයක් වෙලා නම් පිස්ටේ තියෙන්නේ නැහැ. ඒ නිසා අපිට පිස්ටේ තියෙනවද කියලා පරීක්ෂණාත්මකව බලන්න පුළුවන්. ඒ ශාක පත්‍රයක් පරීක්ෂා කරලා අපි බලනවා මේකේ පිස්ටේ තියෙනවද කියලා. ඒකට වෙනම පරීක්ෂණයක් තියෙනවා. ඒක ලියන්න තර මේ ක්‍රියාකාරකම එක කියලා දාන්න. ආතන මේ ඉඩ තියන්න මේ රූපය අලවන්න ඕනේ. මේ රූපෙට ඉඩ තියන්න. ඒක ප්‍රභා සංශ්ලේෂණයේ මූලික කරුණු ටික විතරයි. ඊට පස්සේ පරීක්ෂණාත්මකව පෙන්වන්න ඕනේ මෙන්න මේ වගේ ශාක පත්‍රයක් ඇතුලේ පිස්ටය තියෙනවා කියලා. ඒකට දාන්න ක්‍රියාකාරකම එක. එතකොට අපි මේකට මෙන්න මේ වගේ පරීක්ෂණයක් කරලා පෙන්නනවා ශාක පත්‍රවල පිස්ටය තියෙන බව. ඒකට කරන පරීක්ෂණය තමයි මේ දීලා තියෙන්නේ. මේකේ රූප සටහන ඔයගොල්ලන්ට දීලා තියෙන්නේ. රූප වලට ඉඩ තියලා පරීක්ෂණය කරන විදිය ලියන්නේ. දැන් බලන්න මේකේ පළවෙනි රූපේ තියෙනවා ශාක පත්‍රයක් අරගෙන ඉස්සෙල්ලාම ජලයේ තම්බල තියෙනවා. ඒ සාමාන්‍යයෙන් අපි දැන් ශාක පත්‍රයක් ගත්තට පස්සේ අපිට ඒක කාලා බලන්න බෑනේ පිටි තියෙනවද කියලා. කාලා බැලුවම මේ ක්ලෝරොෆිල් රහත් එක්ක තමයි එන්නේ. ශාක පත්‍රයේ කොළ පාට හින්දා පිටි රහ විතරක් නෙමෙයි මේ ක්ලෝරොෆිල් රසයත් එක්ක තමයි එන්නේ. කොළයක් කෑවේ. ඒ නිසා අපිට කාලා බලලා පෙන්වන්න බෑ මේකේ පිස්ටේ තියෙනවා කියලා. මේකට විද්‍යාගාරයේ හදපු පරීක්ෂණයක් තියෙනවා. එතනයි පරීක්ෂණයේදී අපි ඉස්සෙල්ලාම කරන්නේ මේ විදිහට ශාක පත්‍රය ජලයේ තම්බන්න ඕනේ. වතුරේ තැඹුවම වෙන්නේ මේ ශාක පත්‍රයේ තියෙන සෛල බිත්ති මිය ගිහිල්ලා සෛල බිත්ති නම් කොහොමත් අජීවී. මේ ශාකවල තියෙන සෛල අජීවී තත්ත්වයටපත් වෙනවා. එතකොට මේ පත්‍රය අජීවී කරගන්න තමයි අපි ජලයේ ඉස්සෙල්ලාම තම්බන්නේ. එහෙම තම්බ ගත්තට පස්සේ අපිට පුළුවන් මේකේ තියෙන මේ සාමාන්‍ය ශාක පත්‍රය මොන පාටයිද? කොළ පාටයි. කොළ පාටයි. ඒතරේ කොළ පාට වෙලා තියෙන්නේ මෙයාගේ වර්ණක තියෙන නිසා. මොකද්ද වර්ණකය? ක්ලෝරොෆිල් කියන වර්ණක. මෙයා නිසා තමයි කොළ පාට වෙලා තියෙන්නේ. ඒතර මෙයා කොළ පාට නිසා මෙයාව අඳුන ගන්න අමාරුයි අපිට. ඒ කියන්නේ මෙයා කොළ පාට තියෙනකොට මේකේ පිස්ටේ තියෙනවා කියලා පෙන්වන්න අමාරුයි. දැන් අපි පිස්ටේ තියෙනවා කියලා විද්‍යාත්මකව පෙන්වන්නේ මේ විදිහට. අපි දැන් පාන් කෑල්ලක් ගත්තොත් පාන් වලත් වැඩිපුර තියෙන්නේ මොනවද? පිස්ටේනේ තියෙන්නේ. ඒතර අපිට පුළුවන් පාන් කෑල්ලක් අරගෙන මේ විද්‍යාගාරයේ තියෙන අයඩීන් කියලා ද්‍රාවණයක්. මෙන්න මේ අයඩීන් ද්‍රාවණයෙන් බිංදු කීපයක් මේකට දාන්න ඕනේ. ඒ අයඩීන් ද්‍රාවණය කියන එක සාමාන්‍යයෙන් දුඹුරු පාට වගේ ද්‍රාවණයක්. කහ දුඹුරු පාට ද්‍රාවණයක්. පොඩි බෝතල් වල තියෙන. අපි ඒකෙන් බිංදු කීපයක් මේකට දානවා. පාන් කෑල්ලේ. දාපුවම ඒ පාන් කෑල්ලේ අයඩීන් වැටිච්ච තැන තද නිල් පාටක් අපි කියනවා කළු නිල් පාටක් කියලා. නිල් පාට කළු පාට නැත්නම් දම් පාට වගේ හුරුවට වර්ණ වෙනසක් සිදු වෙනවා. ඒතර මේ විදිහට දම් පාටක් වෙනවා නම් අපිට ඒකෙන් කියන්න පුළුවන් මේකේ පිස්ටේ තියෙනවා කියලා. එහෙනම් දැන් ශාක පත්‍රයකටත් අයඩින් දාපුවම මොනව වෙන්න ඕනද? ශාක පත්‍රවලත් පිස්ටේ තියෙනවනේ. මේකටත් අයඩින් දැම්මොත් මොන පාට වෙන්නේ? නිල් පාට. මේ වගේම වෙන්න එපා. දම් පාටක් නිල් පාටක් ඒ වගේ
වර්ණ වෙනසක් වෙන්න ඕනේ. හැබැයි ශාක පත්‍රයකට අයඩින් දැම්ම කියලා එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැත්තේ මේක මේ කොළ පාට හින්දා. අයි කොළ පාට මොනවද තියෙන්නේ? ශාක පත්‍රවල ක්ලෝරොෆිල් තියෙනවා. ක්ලෝරොෆිල් තියෙද්දි මේ පරීක්ෂණය කරන්න බෑ. එහෙනම් අපි ඉස්සල්ලාම කරන්න ඕනේ මේ ක්ලෝරොෆිල් ටික මොනවා කරන්න ඕනේ? තම්බන්න ඕන. අයින් කරගන්න ඕනේ. මේ ක්ලෝරොෆිල් තියාගෙන ශාක පත්‍රයට මේ අයඩින් පරීක්ෂාව කරන්න බෑ. ඒ නිසා මුලින්ම කරන්න ඕනේ ක්ලෝරොෆිල් ටික අයින් කරන්න ඕනේ. ක්ලෝරොෆිල් ටික අයින් කරන්න තමයි ඉස්සල්ලාම මෙයා මොකක් කරන්නේ? ජලයේ තම්බන්න ඕන. තඹනවා. ජලයේ තඹපුවාම මේ ක්ලෝරොෆිල් අයින් වෙන්නේ නැහැ. පත්‍රය අජීවී වෙනවා. ඊට පස්සේ ක්ලෝරොෆිල් ටික අයින් කරගන්න මේක දානවා මධ්‍යසාර එක්කට. මධ්‍යසාර මත්පැන් වර්ග කියලා තියෙනවා. ඒ වගේ මධ්‍යසාරයක් ඇතුළත මේක දානවා. විද්‍යාගාරෙත් මධ්‍යසාර තියෙනවා. එතිල් මධ්‍යසාර වගේ මධ්‍යසාර ධාවනයක් අරගෙන මේ ශාක පත්‍රය එකට දානවා. දාලා මේක ආයි රත් කරනවා. ඒතර මේක ආයි රත් කරද්දි මේකේ තියෙන කොළ පාට ක්ලෝරොෆිල් ටික ඔක්කොම අර මධ්‍යසාරකයේ දිය වෙනවා. ඊට පස්සේ මේ ශාක පත්‍රය එළියට ගත්තම මේක මොන පාටයිද? කලින් ක්ලෝරොෆිල් තිබිච්ච කොළ පාටයි. පාට දැන් මේක තනිකරම සුදු පාට වෙනවා. මුළු ශාක පත්‍රයම මොන පාට වෙනවද? සුදු. සුදු පාට වෙනවා. ඒකට හේතුව තමයි අර ක්ලෝරොෆිල් ටික ඔක්කොම අයින් වෙනවා. මේ ක්ලෝරොෆිල් තිබිච්ච නිසානේ මේක කලින් කොළ පාට වෙලා තිබ්බේ. අර මධ්‍යසාරකයේ තැම්බුවම මේකේ තියෙන ක්ලෝරොෆිල් ටික ඔක්කොම මධ්‍යසාරකයේ දිය වෙනවා. එතකොට ශාක පත්‍රය එළියට ගත්තට පස්සේ ඒක තනිකරම සුදු පාටයි. දැන් මේකට අයඩින් දැම්මොත් මොකද වෙන්නේ? එතකොට මේක අර පාන් කෑල්ල වගේ මේකත් මොන පාට වෙනවද? නිල් පාට. නිල් පාට වෙනවා. ඒක නිල් පාට වෙනවා නම් අපිට කියන්න පුළුවන් ශාක පත්‍රවලත් මොනවද තියෙනවද කියලා? පිෂ්ඨය තියෙනවා කියලා කියන්න පුළුවන්. ඒ විදිහට තමයි ශාක පත්‍රවල පිෂ්ඨය තියෙනවා කියලා කියන්නේ. ඒක අපි පියවර වශයෙන් ලියන්න ඕනේ. එහෙනම් අපි ශාක පත්‍රයක පිෂ්ඨය තියෙනවා කියන පරීක්ෂණයේදී ඉස්සල්ලාම මොකද කරන්න ඕනේ? ශාක පත්‍රය මොනවා කරන්න ඕනේ? ජලයේ සම්බන්ධ. මේ රූප දෙකට පොඩ්ඩක් එතන ඉඳ තියන්න ඕනේ. මෙන්න මේ රූප දෙකට ඉඳ තියලා ඊට පස්සේ තමයි මේ පියවර ටික ලියන්නේ. දැන් ඉස්සල්ලාම ලියන්නේ මේකේ පළවෙනිම පියවර විදියට ඩොට් එකක් හරි ඩොට් හරි දාන්න. පළවෙනිම පියවර තමයි ශාක පත්‍ර. මේ ශාක පත්‍රය ගන්නත් ඕනේ අපි අවුවේ තිබිච්ච එකක්. දැන් අපි නිකන් අඳුරේ තිබිච්ච එකක් ගත්තොත් ඒකේ පිටි තියෙනවද? ශාකයක් අපි නිකන් අඳුරක තිබිච්ච ශාකයක් ගත්තොත් හරියන්නේ නැහැ නේ. හොඳට අවුව තිබිච්ච තැනක තිබෙන ශාක පත්‍රයක් තමයි ගන්න ඕනේ. නැත්නම් ඉතින් ඒකේ පිටි කොහොමත් නැහැ නේ. සාමාන්‍යයෙන් අපි දවසක් විතර ආලෝකයෙන් නිරාවරණය වෙලා තිබිච්ච ශාකයකින් තමයි මේ ශාක පත්‍රය තෝරගන්නේ. හරි. පළවෙනි පියවර විදිහට ලියන්නකෝ. පැය කිහිපයක් අවුවේ තිබූ සර් මොනවා හරි කලින් කිව්වද ලැප් එකේ චාර්ජර් එක ගහන්න නැතුව ඔෆ් වුණා. මේ ක්‍රියාකාරකම් එක කර. පළවෙනි පියවර ලියන්න පැය කිහිපයක් ආලෝකයට නිරාවරණය කර තිබූ මේ ක්‍රියාකාරකම එක ලියලා ඒකේ රූපෙට ඉඳ තියලා ලියන්න. සර් තේ දැල්ලක් වගේ හරිද? ඕනි ශාක පත්‍රයක් ගන්න පුළුවන්. අපි ගොඩක් කරලා ගන්නේ පෝච්චියක හිටවපු ගහක පත්‍රයක් තමයි ගන්න. පැය කිහිපයක් ආලෝකය නිරාවරණය කර තිබූ ශාක පත්‍රයක්. ඉස්සෙල්ලා මොකද කරන්නේ? තම්බන්. ජලයේ තම්බන. ජලයේ තැන්වීම. ජලයේ තැන්බුවම වෙන්නේ මේ ශාක පත්‍රය අජීවී තත්ත්වයට පත් වෙනවා.
එහෙම නැත්නම් ඒකේ තියෙන ක්ලෝරොෆිල් අයින් කරන්න බෑ. සර් එතකොට මේ ඔය හුමාලේ අලන වතුර වලටත් දෙහි කොළ එහෙම දානවනේ. හ්ම්. එතකොට ඒවා මේ දුඹුරු පාට වගේ වෙන්නේ ඇයි? ඒ ශාක සෛල ඔක්කොම මැරෙනවා. අපි විද්‍යාවේදී කියන්නේ ශාක වලටත් පණ තියෙනවා කියලානේ. ඔයාව ගිහිල්ලා දැම්මොත් එම උණු වතුරේකට මැරෙයි. ඒ වගේ තමයි ශාක පත්‍රේ දාපුවම තේයක් මැරෙන්නේ. මේක තමයි පළවෙනි තීරය. ඊට පස්සේ අපිට පුළුවන් මේක අරගෙන මේ දාන්න ඕනි. දැන් සාමාන්‍යයෙන් ක්ලෝරොෆිල් වතුරේ හේදුවට දිය වෙන්නේ නැහැ. ඒ නිසා ක්ලෝරොෆිල් දිය කරන්න මේක මොකේද දාන්න ඕනේ? මධ්‍යසාර වල මධ්‍යසාර වල දාන්න ඕනේ. දැන් එතන මේ මධ්‍යසාරක බලන්න මධ්‍යසාරකත් අපිට කෙලින්ම රත් කරන්න බෑ. දැන් මේ තියෙන මධ්‍යසාරකේ දාපු එක. දැන් ඔය මධ්‍යසාරයක කෙලින්ම රත් කරලාද නැත්නම් වතුරට දාලා රත් කරලාද? මේ තියෙන වතුරට දාලා රත් කරලා. වතුරට දාලා රත් කරලා. මධ්‍යසාරක කෙලින්ම රත් කරොත් මොකද වෙන්නේ? දැන් මධ්‍යසාර පරීක්ෂණ වල අරගෙන ශාක පත්‍රය දාලා මේක කෙලින්ම රත් කරනවා. එතකොට මේ මධ්‍යසාර කියන ඒවා වහා ගිනි ගන්නවා වාෂ්ප වාෂ්ප වෙනවා. වෙයි. එතකොට මේක ඉක්මනට මේ ගිනි ගන්නවා. මේක ගිනි ගන්න එක වළක්වන්න තමයි වතුරට දාලා තම්බන්නේ. ඒතර වතුර එක ඉස්සෙල්ලා රත් වෙලා වතුරෙන් තමයි මේක රත් වෙන්නේ. එතකොට ගිනි ගන්නෑ නැහැ. ගිනි ගැනීමෙන් ආරක්ෂා වෙන්න තමයි එහෙම කරන්නේ. මේ මධ්‍යසාර කෙලින්ම රත් කරොත් එන්නේ වහා ගිනි ගන්නවා සිදු. දැන් දෙවෙනි පියවර විදිහට ලියන්නේ ශාක පත්‍රය මධ්‍යසාර සහිත පරීක්ෂණාලයක බහා නිකං රත් කරන්නේ ජල තාපකයක් ආධාරයෙන් තමයි රත් කරන්නේ. ජල තාපකයක් ආධාරයෙන් රත් කිරීම. ඒකට එහෙම කරන්නේ මෙයා නැත්තම් ගිනි ගන්නවා. කෙලින්ම රත් කරොත් එහෙම ගිනි ගන්නවා. එහෙම කරන්නේ ගිනි ගැනීම වැළැක්වීම. එතකොට දැන් මේ ශාක පත්‍රය මොන පාටයිද? මධ්‍යසාරකේ තම්බල ගත්තට පස්සේ මෙයා තනි සුදු පාට පත්‍රය. ඒත් අපි කරන්නේ දැන් මේක ජලයෙන් හොදලා ගන්නවා. ගත්තම සුදු පාට. අර මේ ක්ලෝරොෆිල් ටික ඔක්කොම අර මධ්‍යසාරකේ දිය වෙලා මධ්‍යසාරක ඔක්කොම කොළ පාට වෙනවා. ශාක පත්‍රය සුදු පාට වෙනවා. ඊළඟ පියවරට යන්නේ ක්ලෝරොෆිල් මධ්‍යසාරයේ දිය වුණ පස්සේ ක්ලෝරොෆිල් මධ්‍යසාරයේ දිය වී ගිය පස්සේ ශාක පත්‍රය පිටතටගෙන ජලයෙන් සෝදා මේකට දාන්න ඕනේ මොනවද? විද්‍යාගාරේ තියෙන අයඩින්. අයඩින් ද්‍රාවණය බිංදු කිහිපයක් දැමීම.
සර් ඒක මේ වතුර වලින් හේදුවේ නැත්තම් හොදලා නැතුව එකපාරට අයිඩින් දැම්මොත් ගිනි ගන්නවද? නෑ එහෙම දැම්මට ගිනි ගන්න. වතුරෙන් හොදන්න අර ක්ලෝරෝෆිල් ටික දැන් මොනවා හරි අපි රෙද්දක සබන් ගාලා හේදුවට පස්සේ සබන් පිටින් ඇවිල්ලා බලනවා. නෑ වතුර වලින් හොදලා ඊපස්සේ ගන්න. ඒ වගේ චාක පත්‍රයක් තියෙන වතුරෙන් හොදලා ගත්තම අර ක්ලෝරෝෆිල් ටික ඔක්කොම අයින් වෙනවා. ඊට පස්සේ එතකොට මේ අයඩින් දාපුවම අයඩින් කියනවා සාමාන්‍යයෙන් තියෙන්නේ කහ දුඹුරු පාටක් තියෙන්නේ. අර පිස්ටේ තිබ්බොත් එහෙම එයා මොන පාට වෙනවද? නිල් පාටට උරු පාටකට හැරෙනවා. එතකොට ලියන්නේ කහ දුඹුරු පැහැති අයඩින් ද්‍රවණය. අපි කියනවා නිල් දම් පාටක් කියලා. නිල් දම් පැහැයට හැරීම නිසා ශාක පත්‍රවල පිස්ටේ තියෙනවා කියලා තහවුරු කරන්න පුළුවන්. ශාක පත්‍රවල පිස්ටය ඇති බව තහවුරු වේ. අනගොල්ලෝ මේ ක්‍රියාකාරකම එකට මේක ලියන්න ඕනේ. ක්‍රියාකාරකම එකේදී අපි කරන්නේ ශාක පත්‍රවල මොනවා තියෙනවා කියලාද පෙන්නන්නේ. පෘෂ්ඨයේ තියෙනවා. පිස්ටේ තියෙනවා. මේ ක්‍රියාකාරකම එක ගාමින් ලියන්නේ ශාක පත්‍රවල පිස්ටය ඇති බව පෙන්නනවා. ඔයගොල්ලන්ට මේ ටික ආයෙ හම්බෙන්නේ 11 වසරේ දෙවෙනි පාඩමේ තියෙන ප්‍රභා සංශ්ලේෂණය කියලා වෙනම පාඩමක්. ඒකෙදිත් ආයෙ මේ ටික මේ විදිහටම තියෙනවා. ඒකට 11 දැන් ඒක කරද්දි ළමයි දන්නෙත් නෑ අහලත් නෑ වගේ තමයි. ඕගොල්ලොත් එහෙම තමයි. දැන් හිතන් ඉන්න අපිට නම් මතකයි කියන්නේ. හරිනේ එතනින් මේ තව රූපයක් තියෙනවා මෙන්න මේකත් අලව ගන්න මේ අයඩින් දාන විදිහ. මේ තියෙන ශාක පත්‍රය අර දැන් සුදු පාට වෙලා තියෙන්නේ පේනවද? අර මධ්‍යසාරයේ දිය කල්ල එහෙම ගත්තට පස්සේ ශාක පත්‍රයේ සුදු පාට වෙලා තියෙනවා. අර කොළ පාට වෙලා අයඩින් දැම්මම නම් මොකුත් පේන්නේ නැහැ. දැන් මේ සුදු පාට ශාක පත්‍රයට අයඩින් දාපුවම මෙන්න මේ වගේ තද නිල් පාටකට හැරෙනවා පේන්නේ. ඒතර ශාක පත්‍රයේ පිස්ටේ තියෙනවා කියලා තහවුරු කරන්න පුළුවන්. මේ රූපෙත් අලව ගන්න. මෙන්න මේකට මොකද්ද කියන්නේ? මේවත් ඔය ප්‍රශ්න වලට අහනවා මේකේද අයඩින් දාන්න පාවිච්චි කරන උපකරණ. අයඩින් බෝතලේ මහලන්නේ නැහැ නේ මේකට. මේ බිංදු දෙකක් විතර තමයි දාන්නේ. චූට්ටක් දාන්න. ඒක දානවා අපි මෙන්න මේකට අර ඔයගොල්ලෝ ඇස් වලට එහෙම බෙහෙත් දානවනේ ඔය සමහර කනට බෙහෙත් දාන. මේ වගේ එකක් දැකලා දැකලා තියෙනවා. ඒකට අපි සිංහලෙන් කියනවා බිංදු හෙලන එක. ඉංග්‍රීසියෙන් නම් ඩ්‍රොපර් එක කියලා කියනවා. ඩ්‍රොපර් කිය. මේ රූපයලවද්දි මෙන්න මේකත් නම් කරනවා. බිංදු හෙලන. ක්ලෝරොෆිල් කියන ඒවා මේ කොළ පාට විතරද නැත්නම් පාට පාට තියනවද? ක්ලෝරොෆිල් කියන්නේ කොළ පාට වෙන්නේ. කොළ විතර. පාට තියෙනවා තව මේ කැරොටින් කියලා එකක් තියෙනවා ක්ලෝරොෆිල් වගේ ඒක තැඹිලි පාටයි. කැරට් දන්නවනේ? කැරොටින් නිසා තමයි කැරට් තැඹිලි පාට වෙන්නේ. ක්ලෝරොෆිල් තිබුණොත් කොළ පාටයි. මේවට කියන්නේ ශාකවල වර්ණක කියලා. ක්ලෝරින් නෙමෙයි ක්ලෝරොෆිල්. ක්ලෝරොෆිල් කියනවා කොළ පාටයි. දැන් තව තියෙනවා සැන්තොෆිල් කියලා. ඒක රතු පාටයි. රතු පාට මොනවද කියන්නේ? බීට්‍රූට් බීට් රතු පාට වෙන්නේ මේ
සැන්තොෆිල් කියන්නේ. මේ එක එක පාටවල් තියෙන ඉස්සර කාලේ දියසායම් තිබුණේ නැහැ. ඕවා තමයි කොටලා ගන්න. සර් එතකොට ඔය එක එක කියන්නේ විසිතුරු ශාකවල එහෙම තියෙන්නේ ඕවද? එක එක වර්ණක තියෙනවා. ඒ වර්ණක වලින් තමයි සමහරවල් දැන් මේ දෙක මිශ්‍ර වුණාම අලුත් පාටක් හැදෙනවා. එහෙමත් පාටවල් හැදෙනවා. මේකෙන් 150යි මේකෙන් 150යි තිබ්බම එක පාට. මේකෙන් 125යි මේකෙන් 175යි තිබ්බම තව පාට. මේ මුකින් එක එක විදිහට විවිධත්වයක් ඇති වෙලා තියෙනවා. සර් බීට් වල මොනවද තියෙන්නේ? ඒවා ලියන්න ඕනේ මම නිකන් දුන්නේ සැන්තොෆිල් කියලා වර්ණකයක් තියෙනවා. ඕකට ලියන්න. ඒක තියෙන 11ක්. තියාගත්තර කමක් නැහැනේ. තියෙන ටිකවත් පාඩම් කරගන්න බොරුවටදී. ඇස වෙනම ලියන්න. ඔව් සර් ඔව පුරව ගත්තාම පාඩම් කරන්න තිබානවා. පාඩම් කරන්න. මතුකම් පේපර් එක කරා 9 වෙනි කාලේ. සර් වලට තමයි උත්තර දෙන්නේ සමහර ඒවා කරනවා. ඊට පස්සේ වෙන ක්‍රියාකාරකම දෙක. දැන් අපි කියවනේ මේ ශාකපත්වල හැදෙන ප්‍රධාන ඵලය මොකද්ද? ග්ලූකෝස්. ග්ලූකෝස්. හැබැයි පරීක්ෂණ කරන්න අපි ග්ලූකෝස් වලට නෙමෙයි. පරීක්ෂණය කරේ ග්ලූකෝස් වලට නෙමෙයි මොනවටද? පිස්ටේ. පිස්ටේ. ඇයි ඒ පිස්ටේට පරීක්ෂා කරේ? ග්ලූකෝස් හැදුනට ගබඩා වෙන්නේ මොන විදියටද? පෘෂ්ඨයේ විදියට. ඒ විදියට. ඒ නිසා අපිට ග්ලූකෝස් පරීක්ෂා කරලා වැඩක් නැහැ. පිස්ටේ තමයි පරීක්ෂා කරන්නේ. ග්ලූකෝස් වලට පරීක්ෂණ තියෙනවා. ඒකට ග්ලූකෝස් පරීක්ෂා කරලා වැඩක් නැහැ. ශාකපත්‍රයේ ග්ලූකෝස් නැහැ. තියෙන්නේ පිස්ටේ. ග්ලූකෝස් කියන්නේ ප්‍රධාන ඵලය. අතුරු ඵලය මොකද්ද? ඔක්සිජන්. 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 ඒතර මේ ඔක්සිජන් ටික ශාකපත්‍රයේ ගබඩා වෙනවද නැත්නම් පිට වෙනවද? පිට වෙනවා. පිට වෙනවනේ. එහෙනම් අපිට තව පරීක්ෂණයක් කරන්න පුළුවන්. ප්‍රභා සංශ්ලේෂණයේදී ඔක්සිජන් පිට වෙනවා කියලා පෙන්වන පරීක්ෂණයකුත් කරන්න පුළුවන්. දැන් මේ ක්‍රියාකාරකම දෙකේදී අපි කරන්නේ ප්‍රභා සංශ්ලේෂණයේදී ඔක්සිජන් පිටවන බව පෙන්වනවා. ඔක ලියා ගන්න ඕනේ සර්. ක්‍රියාකාරකම දෙක කියලා දෙන්නේ. ප්‍රභා සංශ්ලේෂණයේදී ඔක්සිජන් පිටවන බව පෙන්වනවා. මේක නම් පෙන්වන්න දෙයක් ඔයගොල්ලෝ මාළු ටැංකියම තියෙනවද ඒවල? ඔව් සර් හතරක් තියෙනවා. හතරක්? තිබුණා සර්. ඔව් සර්. ඔව් ඇතිනේ මාළු. බුදුන්. ඒකෙත් කීයක් ඉන්නවද දන්නේ නැහැ. තින් පාවුනේ. ගොඩක් ඉන්නවා අපේට. මේ එතන මේ ප්‍රභා සංශ්ලේෂණයේදී අර මාළු ටැංකිය වල අපිව දාන්නේ හයිඩ්‍රිල්ලා වගේ ගස් දානවා. දාපුවම ඒකේ මොකද වෙන්නේ? වායු බුබුලු පිට වෙනවා. මේ විශේෂයෙන් දවල් කාලෙට හොඳට බලන්න පුළුවන්. ඒ කියන්නේ මේ මොනවා හරි වායුවක් පිට වෙනවා කියලා එකෙන් පේන්නත් පුළුවන්. ඒතර මේ පිටවන මේ වායුව ඔක්සිජන් කියලා පෙන්වන්න වෙනම පරීක්ෂණයක් තියෙනවා. අපි දැන් දන්නේ නැහැනේ බුබුලු වශයෙන් පිට වුණාට ඒ ඔක්සිජන්මද කියලා. ඔක්සිජන්මයි කියලා හොයාගන්නේ කොහොමද? අපි සාමාන්‍යයෙන් ඔක්සිජන් තියෙන තැනකට මේ ගිනි කූරක් දැම්මොත් මොකද වෙන්නේ? හොඳට ඔක්සිජන් තියෙන තැනක ගිනි කූරක් පත්තු කරොත් ඒක දැල්ල හොඳට ගිනි ගන්නවා. ඒ කියන්නේ ඔක්සිජන් තියෙන තැන්වල හොඳට දහනය සිද්ධ වෙනවා. එහෙනම් අපි කරන්නේ මේ ප්‍රභා සංශ්ලේෂණයේදී පිටවන වායුව ළඟට ඇතුළු කරන්න ඕනේ පොලිඟු කූරක්. පොලිඟු කූරක් කියන්නේ මේ ගිනි කූර වගේ කෙලවර ගිනි ගන්න ඉරට කූරක් වගේ එකක් ඇතුළු කරනවා. ඇතුළු කරාම මේක හොඳට පත්තු වෙනවා අපිට මේ ඔක්සිජන් කියලා තහවුරු කරගන්න පුළුවන්. ඒ පරීක්ෂණයෙන් තමයි පෙන්වන්නේ ප්‍රභා සංශ්ලේෂණයේදී ඔක්සිජන් පිට වෙනවා කියලා. ඒතර ඒකට හදපු ඇටෝමක් තියෙනවා. මේ තියෙන ඒ විදිහට හදාගත්ත ඇටෝම. ඒතර මේකට අපි ගන්න ඕනි හයිඩ්‍රිල්ලා වගේ ශාකයක්. මේ ජලජ ශාක කියලා. හයිඩ්‍රිල්ලා. තව මොනවද ජලජ ශාක තියෙන්නේ? සෙල්බීනියස්. හයිඩ්‍රිල්ලා බැලිස්නේරියා.
ඒ වගේ ජලයේ ගිලන ශාකයක් ගත්තම හොඳයි. එතකොට මේ ශාකය අපි වතුරට දාලා මේ පොඩින් පුනීලයක් තියෙනවා. පුනීලය තියෙන නිසා ඔක්සිජන් හැදෙන ඒවාට කොහාටවත් යන්න බෑනේ. පුනීලය ඇස්සේ එකතු වෙනවා. ඊට පස්සේ මේ පුනීලයට දානවා පරීක්ෂණ නලයක් මේ. එතකොට මේ හැදෙන ඔක්සිජන් ටික මෙන්න මේ පරීක්ෂණ නලයේ දිගේ උඩට එනවා. උඩට ඇවිල්ලා මෙන්න මෙතන වාතය එකතු වෙනවා. එතකොට මේක සිදු වෙන නම් ආලෝකය තියෙන්න ඕනේ. ඉරේලිය තිබ්බොත් ප්‍රභා සංශ්ලේෂණය වෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ එකතු වෙන වායුව ඔක්සිජන්මයි කියලා පෙන්වන්නේ කොහොමද? මෙතනට දානවා මොකද? පොලිඟු පූරක් ඇතුල් කරනවා. එතකොට පොලිඟු පූර මොකද වෙන්නේ? හොඳට ගිනි ගන්න. එතකොට මේක මේ වතුර එකේ තියෙද්දි මේ වැඩේ කරන්න බෑ. දැන් මේ වතුර තියෙද්දි මේක අතට පොලිඟු පූරක් යවන්න බෑනේ. එතකොට මේ විදිහට වාතය එකතු වුණාට පස්සේ මේක එළියට ගන්න ඕනේ. අරගෙන තමයි අර වාතයට පොලින් කූරක් දාලා බලන්න. එතකොට හොඳට පත්තු වෙනවා නම් මේ ඔක්සිජන්මයි කියලා තහවුරු කරන්න පුළුවන්. හදිසියවත් කාබන් ඩයොක්සයිඩ් තිබ්බොත් මොකද වෙන්නේ? කාබන් ඩයොක්සයිඩ් කියන්නේ ගිනි කූර නිමෙනවා. මේක ගිනි නිවන වායුවක් නේ. ඒතර කාබන් ඩයොක්සයිඩ් තිබ්බොත් එහෙම ගිනි කූර මේ පොලින් කූර නිමෙනවා. හදිසියවත් හයිඩ්‍රජන් වායුව තිබ්බොත් ඔය රොකට් වලට එම දාන්නේ හයිඩ්‍රජන්. ඒවා මොකද වෙන්නේ? ගිනි ගන්නව නේද? ඒතර හදිසියවත් හයිඩ්‍රජන් වායුව තිබ්බොත් එහෙම ඒ වායුව දහනය වෙනවා. පොප් ගාලා ශබ්දයකට එක්ක දහනය වුණොත් ඒක හයිඩ්‍රජන්. මේ වගේ වායු නේ. මේකෙදි තියෙන ඔක්සිජන් නිසා පොලිමුක්තිවර හොඳට පත්තු වෙනවා නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒතර මේක ආලෝක ශක්තිය නැති වෙලාවක කරොත් මොකද වෙන්නේ? එතකොට පොලිමුක්තිවර ආලෝක ශක්තිය නැත්තම් ප්‍රභා සංශ්ලේෂණයක් වෙන්නේ නැහැ. එහෙම වුණාම මෙයත් අපි වගේ ශෝෂණය කරනවා. දැන් ප්‍රභා සංශ්ලේෂණය වෙන්නේ නැති වෙලාවට ශාක වලින් ශෝෂණය කරනවා. ශෝෂණය කරාම ඔක්සිජන් අරගෙන කාබන් ඩයොක්සයිඩ් මොකද කරන්නේ? අපි උෂ්ම ගන්නකොට ඔක්සිජන් අරගෙන කාබන් ඩයොක්සයිඩ් පිට කරනවා. ගස් වලිනුත් ඒ දේම කරනවා ආලෝකය නැති වෙලාවට. දැන් ওই සාමාන්‍යයෙන් අපි මේ ගස් ඇතුලේ මේ ගෙවල් ඇතුලේ ගස් තියෙනවනේ පොඩි පොඩි මල් පැල එහෙම තියලා තියෙන කාමර ඇතුලේ. ඒවා රැයට මොකද කරන්නේ? කාබන් ඩයොක්සයිඩ් එළියට. ඒතර මේ අපිට සාමාන්‍යයෙන් රාත්‍රී කාලයට ඒ ගස් ගෙවල් ඇතුලේ තියාගන්න ඒවා එළියෙන් තියන්නේ. දවල්ට හොඳයි. දවල්ට ඒවා මේ ගේ ඇතුලෙන් තිබ්බම ඒගොල්ලෝ කාබන් ඩයොක්සයිඩ් අරගෙන ඔක්සිජන් පිට කරනවා. එතකොට වාතය පිරිසිදු වෙනවා. රාත්‍රී කාලයට ගෙවල් අස්සේ තියාගන්න මල් පැල. ඒවා එළියෙන් තියන්නේ. මොකද රාත්‍රී කාලයට ආලෝකය නැහැ. ඒතර ඒගොල්ලොත් අපි වගේම ශෝෂණය කරනවා. ඒතර අපිත් කාබන් ඩයොක්සයිඩ් පිට කරනවා, එයත් කාබන් ඩයොක්සයිඩ් පිට කරනවා. එහෙම වුණාම හුස්ම ගැනීම අපහසුතාවය තියෙන්න පුළුවන්. ඒ නිසා මල් පැල එහෙම ගෙවල් අස්සේ රැයට තියාගන්න. ඒතර මේ ජලජ ශාක දාපු මාළු ටැංකිත් එහෙම මේ ශාක තිබ්බට මෙයා ඔක්සිජන් මේ ප්ලාන්ට් කියලා තියෙන්නේ ඒ වගේත් එහෙමද රැටත් එක්කම? ඕනි ශාකයක් ඉරේලිය තිබුණොත් විතරයි ඔක්සිජන් පිට කරන්නේ. ඒ ඔක්සිජන් ප්ලාන්ට් කියලා කියන්නේ වැඩිපුර ඔක්සිජන් පිට කරන්න ඉන්නනේ. ඒකට එයා වුණත් රැයට කරන්නේ අපි වගේම හුස්ම ගන්නවා. ඔක්සිජන් අරගෙන කාබන් ඩයොක්සයිඩ් පිට කරනවා. ආලෝකය නැති වෙලාවට අපි වගේම ශෝෂණය කරනවා ශාකය. හරි ඒකේ දාන ක්‍රියාකාරකම් දෙක කියන්නේ. ඒකෙත් මේ රූපය අලව ගන්න. මෙන්න මේ රූපෙට ඉඳ තියාගන්න. කොටස් නම් කරලා අලවන්න. මේක මේ පරීක්ෂණාලේ නම් කරලා නේ. මේක නම් කරන්න ඕනේ පරීක්ෂණ. නැත්තම් මේකට පුළුවන් කැකෑරුම් නලයක් ගන්නත් පුළුවන්. පරීක්ෂණ නලයක් හරි කැකෑරුම් නලයක් හරි ගත්තා. පුනීලය නම් කළත් නැහැ. මේකත් නම් කරන්න ඕනේ පුනීලය. රූපය අලවද්දි මේ කොටස් නම් කරන්න. අනිත් ඒවා නම් කරන්න. හරි එතන මේකෙත් මේ පියවර ටික ලියන්න. ඉස්සල්ලාම කරන්න ඕනි ද්‍රෝණිකාව කියන්නේ මේ බේසම් වගේ ලොකු එකක් ගන්න ඕනේ. ද්‍රෝණිකාවට ජලය පුරවා ද්‍රෝණිකාව කියන්නේ බේසම් වගේ ලොකු එකක් තියෙන. මේක තමයි ද්‍රෝණිකාව. මේකට සම්පූර්ණයෙන් වතුර පුරවලා අර හයිඩ්‍රිල්ලා වගේ ශාකයක් මේක ඇතුළට දාන්න. ඒක තමයි පළවෙනි පියවර. ද්‍රෝණිකාවට ජලය පුරවා හයිඩ්‍රිල්ලා හෝ වෙනත් නිමග්න ජලජ ශාක කීපයක්
රූපයේ ආකාරයට කුණීලයක් ආධාරයෙන් රඳවනවා. කුණීරයේ කෙළවර කැකෑරුම් නලයකින් වහන්නේ. ඊට පස්සේ මේක අවුවෙන් තියලා තමයි පරීක්ෂණය කරන්න වෙන්නේ. මෙතන මේ වසන්න කියලා දෙන්න එපා වැසීම. ඊට පස්සේ උපකරණය සූර්යාලෝකයට නිරාවරණය කිරීම. ඊට පස්සේ මේකට පොලිමු කූරක් ඇතුළු කරලා බලන්න. හරි සර්. හරි සර් ලියලා ඉවරයි. ඔව් සර්. ඊට පස්සේ මේකේතර මේ නිරීක්ෂණය ලියන්න ඕනේ පොලින් කූරක් ඇතුළු කරාම මොකද වෙන්නේ? ඔක්සිජන් තියනවා නම් මොනවා වෙනවද? එතන තිබුණේ ඔක්සිජන් නම් හොඳට දීප්තිමත්ව දහනය වෙනවා. ඒතර ලියන්න ඕනේ මේ පොලින් කූර ඇතුළු කළ විට එය දීප්තිමත්ව දැල් වෙනවා නිරීක්ෂණය කරන්න පුළුවන්. සර් නිරීක්ෂණය කියලා දාලා ආයෙම ලියුවා. කලින් එකේ ලියපු විදිහටම ලියන්න. ඊළඟ පියවර විදිහට කියන්න සර්. පොලින් කූර ඇතුළු කළ විට දීප්තිමත්ව දැල් වෙනවා නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒ අනුව ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලියේදී ඔක්සිජන් නිපද වෙනවා කියලා නිගමනය කරන්න පුළුවන්. හරි සර්. හරි සර්. ඒතර බලන්න ප්‍රභා සංශ්ලේෂණයේ වැදගත්කම් කීපයක් තියෙනවා. දැන් මේක ගෝලීය වශයෙන් වැදගත් වෙන ක්‍රියාවලියක් ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ. ඒතර මේකෙන් තමයි මුළු ලෝකෙටම අවශ්‍ය කරන ආහාර සපයන්නේ. මේ ක්‍රියාවලිය කෘතිමව කරන්න තාම ක්‍රමයක් හොයාගෙන නැහැ. ඒ නිසා මේ ශාක තිබුණොත් විතරයි අපිට අවශ්‍ය කරන ආහාර ටික නිෂ්පාදනය කරගන්න පුළුවන්. ඒතර මේකේ එක පළවෙනි වැදගත්කම තමයි ජීවීන්ට ආහාර නිෂ්පාදනය කරලා දෙන ප්‍රධානම ක්‍රියාවලිය. ඊට අමතරව මේකෙදී ඔක්සිජන් පිට වෙනවා, කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කරනවා. ඒතර කාබන් ඩයොක්සයිඩ් ඔක්සිජන් සමතුලිතව පවත්වා ගන්න මේක උදව් වෙනවා. වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් ගොඩාක් තිබුණොත් එහෙම උෂ්ණත්වය වැඩි වෙනවා. ඒක පාලනය කරන්න පුළුවන් වෙලා තියෙන්නේ මේ ශාක තියෙන හින්දා. ඒකයි සාමාන්‍යයෙන් රටක මේ වනවැස්ම 125ක්වත් තියෙන්න ඕනේ කියලා. එතකොට තමයි ඒ රටේ උෂ්ණත්වය පාලනය කරලා පාරිසරික සමතුලිතතාවයක් ඇති වෙන්නේ. දැන් ලංකාවේ නම් ගස් ප්‍රමාණය 125ක් නැහැ. දැන් ගස් කපලා ඒක අඩු වෙලා තියෙනවා. ඊළඟට මේ තිබ්බද? ඉස්සර 125ක් තිබ්බද? ඉතල තිබ්බා 184ක්. පස්සේ ගස් කපලා දැන් තියෙන්නේ 121ක් විතර. ඊට පස්සේ ජීවීන්ට ශ්වසනයට අවශ්‍ය කරන ඔක්සිජන් දෙන්නේ ප්‍රභා සංශ්ලේෂණයේ අතුරු ඵලයක් විදියට. ඒ නිසා ඔක්සිජන් ලබා ගන්නත් මේ ක්‍රියාවලිය ඕනේ. ඔක්සිජන් කණ්ඩද කියලා. ඊට පස්සේ මේ වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් උරා ගන්න නිසා ගෝලීය උෂ්ණත්වය පාලනය කරන්නත් මේක උදව් වෙනවා. මෙන්න මේ කටයුතු වලට ප්‍රභා සංශ්ලේෂණය කියන ක්‍රියාවලිය ගෝලීය වශයෙන් අපිට වැදගත් වෙනවා. එතකොට ඊළඟ තරුව දාලා ලියන ක්‍රියාකාරකම් දෙක ඉවරයි එතන. මාළු ටැංකියටත් ඉඳ තියෙන. මෙන්න මේ මාළු ටැංකිය අලවල ජලජ ශාක වලින් ඔක්සිජන් වායුව පිටවීම කියලා එකක් තියෙනවා. ඒකට ඉඳ තියෙන ඊට පස්සේ තරුවක් දාලා ප්‍රභා සංශ්ලේෂණයේ ගෝලීය වැදගත්කම පහත පරිදි දැක්විය හැකියි. ප්‍රභා සංශ්ලේෂණයේ ගෝලීය වැදගත්කම පහත පරිදි
දැක්විය හැකියි. හරි සර්. හරි සර්. ඒකේ ඔයගලන්ට මෙන්න මේ රූප ටික මම දීලා තියෙන්නේ. මේවා. ඒක ඉඩ තියාගන්නවා 1 2 3 4 දාලා මේ වැදගත්කම දීලා රූප ටිකක් අලවගන්න. හරි එච්චරයි තියෙන්නේ. එතන 11 එකම 11 එකම අත්පාට හරියද්ද. මෙන්න මේ සටහන පුරව. අපි පොතේ ඇඳගන්න. මේකට අංක දාගත්ත කමන්න. නැත්තම් මේක මේ පොතේ ගෙදර ඉඳන් ලස්සනට ඇඳලා මේක කරන් එනවා. දැන් මම නිකන් දැන් උත්තර ටික කියන්නම්. ගෙදර ඉඳන් මේ අර ටිකක් දීලා මේ ටිකත් මේක ඇඳලා කරන්න තෝරනවා. හා සර්. ප්‍රභා මේ මෙතන තියෙනවා ප්‍රභා සංශ්ලේෂණයනේ අපි දැන් ඉගෙන ගත්තේ. ඒ ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය කරන සාධක තියෙනවා 4ක්. එක සාධකයක් මෙතන දීලා තියෙනවානේ ආලෝක ශක්තිය. ආලෝක ශක්තිය අවශෝෂණය කරන්නේ කවුද? ආලෝක ශාක්ෂත්ව වල තියෙන මොනවද? ඌටි හරිතප්‍රද. හරිතප්‍රද හරිතප්‍රද හරි ක්ලෝරොෆිල් හරි ලියන්න. දැන්ට නිකන් පැන්සලකින් පොතේ ලියන්න. ඊට පස්සේ තව ප්‍රයෝජන දෙකක් තියෙනවා. පූටිකා හරහා විසරණයෙන් මොනවද හම්බ වෙන්නේ? පූටිකා වලින් හම්බ වෙන්නේ. අර පූටිකා සිදුර ඇතුලෙන් ජලය පූටිකා සිදුර කාබන් ඩයොක්සයිඩ්. කාබන් ඩයොක්සයිඩ්. මෙතන ලියන්නේ කාබන්. ඊළඟ මූලකේශ හරහා ඇවිල්ලා ශෛලම පටකය දිගේ ඇවිල්ලා මොනවද එන්නේ? ජලය. එහෙනම් සාධක 4ම හරිනේ. ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය කරන සාධක 4. කාබන් ඩයොක්සයිඩුයි ජලයයි හරිතප්‍රදයි ආලෝක ශක්තිය. මේ 4 තිබ්බම තමයි ප්‍රභා සංශ්ලේෂණය සිදු වෙන්නේ. මේ පැත්ත හරියි. ඊට පස්සේ ප්‍රභා සංශ්ලේෂණයේදී ප්‍රධාන ඵල දෙකක් හැදෙනවා. ප්‍රධාන ඵලයකුයි අතුරු ඵලයකුයි. ඉස්සරවට කියන ප්‍රධාන ඵලය ග්ලූකෝස්. ප්‍රධාන ඵලය ඒතර ග්ලූකෝස් හැදුනට ඒවා ගබඩා වෙන්නේ මොනවා විදියට? ක්‍රිස්ටල්. ඒ පිස්ටයට අයඩින් දාපුවම මොකද වෙන්නේ? නිල් පාට නිල් දම් පාට කියලා කියනවා. ඒතර මේක ප්‍රධාන ඵලය. අතුරු ඵලය මොකද්ද? ඔක්සිජන්. අතුරු ඵලය විදියට හම්බෙන ඔක්සිජන්. ඔක්සිජන් දායක වන වැදගත්ම ක්‍රියාවලිය. ඔක්සිජන් මොකටද කියන්නේ? ලබා දීම. ශ්වසනය. ඒ ඔක්සිජන් ටික අර කාබන් ඩයොක්සයිඩ් ගන්නෙත් පූටිකා වලින්. ඒ වගේම හැදෙන ඔක්සිජන් ටික පිට වෙන්නේ මොනවද? පූටිකා වලින්. කාබන් ඩයොක්සයිඩ් එන්නේ පූටිකා වලින්. හැදෙන ඔක්සිජන් පිට වෙන්නේ පූටිකා වලින්. මේකේ තියෙන ප්‍රභා සංශ්ලේෂණයේ සම්පූර්ණයෙන්ම මේ ෂෝට් නෝට් එකක් විදිහට මේක පාවිච්චි කරන්න. හරි නේද? අර ප්‍රයෝජන ටික ලියලා මේක කරගෙන ඉන්න. ෆස්ට් ක්ලාස් එකේ නෑ දැන් තමයි පටන් ගන්න. ආයිබෝ වන්දන මාතෘකාව ලියාගන්න. නිරන්තර